හරි. වීදුරු වල নিরপেක්ෂ වර්තනාංකය 1.5කි. ඊට පස්සේ වීදුරු කුට්ටියේ පහළ පෘෂ්ඨයට සෙන්ටිමීටර් 5ක දුරක් පහළින් පවතින වීදුරු කුට්ටියේ පහළ පෘෂ්ඨයට සෙන්ටිමීටර් 5ක දුරක් පහළින් පවතින වස්තුවක් දෙස එහි ඉහළින් බැලීමේදී ප්‍රතිබිම්බයේ පිහිටීම සොයන්න. හරි. මේකේ පොඩි දෙයක් තියෙනවා. මම මේ ගාන හැදුවට පස්සේ ඒක තරුවක් විදියට දෙන්නම්. මොකද ඒක තියරිටිකලි ඔප්පු කරලා පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපිට ජ්‍යාමිතිකව බොහොම සරලව ඒක කියන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් මෙයාගේ ඔබ්ජෙක්ට් එක මේ වස්තුව තියෙන මාධ්‍ය වර්තනාංකය කියලා ගත්තොත් මේ වස්තුව දැන්න තියෙන්නේ මේ වීදුරු කුට්ටියේ පහළනේ. නමුත් මේ වස්තුව මෙයාගේ මාධ්‍ය තුලම තියෙන එකත් අත්‍යවශ්‍ය කාරණයක් නෙවෙයි. එහෙම නොවුණා ඔය විස්ථාපනය ඔය විදිහටම සිද්ධ වෙනවා. මම මෙහෙම රූප සරණක් ඇඳුවා. මෙයාට මම අභිලම්භයක් ඇඳලා ආය පාරක් මෙයාගේ කෝණය අපි i කියලා ගත්තොත් අපි කලින් ඉගෙන ගත්තා මේ ඔය i කියන කෝණයෙන්ම තමයි මෙයා එළියට යනකොට නිර්ගත වෙන්නේ කියලා. එහෙනම් මෙයා මේ කෝණයෙන්ම නිර්ගත වෙනවා. දැන් මම මෙයා මෙහෙම යන්නේ කරන පොඩ්ඩක් ඔය මාර්ගය ඔය ආකාරයට අඳ ගන්නවා. නිර්ගත වෙන්නේ ආය i කෝණයකින්. හරි. මෙතන පොඩි ગેප් එකක් තියෙනවා වගේ පෙයි. නමුත් එහෙම ලොකු ඇන්ගල් එකක් නැතුව මෙන්න මෙයත් එක්ක මම අඳගත්තොත් ඔය ආකාරයට යනවා. මේක ඇවිල්ලා ආය iම වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. x කියලා නැතුව. එතකොට කිසියම් වස්තුවක් තියෙනවා නම් මෙන්න මේ වගේ තැනක දැන් බලන්න ඔබ්ජෙක්ට් එක ඔතන තියෙන්නේ. ඔබ්ජෙක්ට් එක තියෙන්නේ මෙතන. ඔව්. ඒතර මෙතන තියෙන වස්තුවක් ගත්තොත් මෙයාගේ දෘශ්‍ය විස්තර දැන් මෙයාගෙන ආලෝක කිරණ දැන් මෙතන තියෙන ආලෝක කිරණ අපිට මේ රූප සලහනේ මේ ඊතර ටික දිගේම ඉහළට ලකුණු කරන්න පුළුවන් නේ. මෙතන ඔබ්ජෙක්ට් එක තිබ්බා මෙහෙම ආවා මෙහෙම ගියා. දැන් එහාට එන්නේ මේ පැත්තට. එතකොට මෙතන බලන එක්කෙනෙක් මෙයාව පෙන්නේ මෙන්න මේ වගේ තැනක තියනවා වගේ. මම මෙහෙම ආකාර ගත්තොත් එම මෙන්න මෙතන ඉන්නවා වගේ තමයි යට පේන්නේ. නේද? දැන් මෙතන තමයි ඉමේජ් එක තියෙන්නේ. මෙන්න ඔබ්ජෙක්ට් එක දැන් වීදුරු වලින් පහළ තියෙන. ඒ කියන්නේ බලන්නේ වාතයේ ඉඳලා. මැද වීදුරු තියෙනවා. හැබැයි වස්තුව තියන්නේ ආය වාතේ. දෘශ්‍ය විස්ථාපනයක් සිද්ධ වෙනවද? ඔව් සිද්ධ වෙනවා. දැන් මෙතනදී කවුරු හරි කියයි මේ වාතයට සාපේක්ෂව වාතයේ වර්තනාංකය නේ මේකට දාන්න වෙන්නේ. ඇයි? ඇස තබා ඇති මාධ්‍යයට සාපේක්ෂව වස්තුව තබා ඇති මාධ්‍ය වර්තනාංකය. ඇස තියෙන්නේත් වාතේ, වස්තුව තියෙන්නේත් වාතේ. එතකොට එකට එක කැපිලා ගිහලා එකරින් එක වෙලා ටීම වෙනවා. නෑ හැම වෙන්නේ නෑ. හරි? මොකද මැද මෙයා තියෙනවා. ඒ කියන්නේ වීදුරු පෘෂ්ඨයක් තියෙනවනේ මැද. ඒ කියන්නේ වීදුරු හරි ජලය හරි මොන හරි සමාන්තර ප්‍රතිසහිත මාධ්‍යයක් තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් යාගෙන් ඉස්සෙනවා හොඳට බලන්න මේ ප්‍රමාණයයි කියන එක. දැන් මෙයාට මෙයා සමාන්තරයි කියලා අපි කිව්වා. මේ කිරණ දෙක සමාන්තරයි. මේ කිරණ දෙක සමාන්තර වුණාන් පස්සේ මේක සමාන්තර ආශ්‍රයයක් වෙනවා. කවුද? මම මෙතන ගත්තොත් OI අපි කියමුකෝ මෙතන I dash මෙතන අපි කියමුකෝ O dash කියලා.
මේ O O dash I dash I කියන එක සමාන්තර ආශ්‍රයක් වෙනවා. සමාන්තර ආශ්‍රයක් වුණාට පස්සේ මෙයා ඉස්සෙන ප්‍රමාණය අර අරයාගේ D ටම සමානයි. එහෙනම් මේ අපි ගන්න ඔබ්ජෙක්ට් එක මෙයාගේ ඇතුලේ තිබීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මෙයාට වඩා පහළින් වාතය තිබ්බත් මැද T ඝනකමක් තියෙන වීදුරු කුට්ටියක් තිබ්බ නිසා මේ D ප්‍රමාණයක් මෙයා උස්සලා දෙනවා. එතකොට මේ ගානේ අන්තිම කොටසේ බලන්න අන්තිම කොටසේ මේ තියෙන පහළ පෘෂ්ඨයටත් පහළින් මෙච්චරක් පහළින් තමයි ඒ ඔබ්ජෙක්ට් එක තියෙනවා කියන්නේ මේ වගේ අවස්ථාවක්. හරි? ඒ වගේ අවස්ථාවක මෙයාගේ දෘශ්‍ය විස්ථාපනය ඒත් සිද්ධ වෙනවා උඩින් වීදුරු තියෙන නිසා ඒ විස්ථාපනයක් අර වීදුරු වලින් මේ ඇති කරන්නේ. එහෙනම් වාතයේදීම තමයි නමුත් අර ප්‍රමාණයෙන්ම ඇති කරනවා. හරි? මේ රූපසරණ මම මකන්නේ ඔය ගාන හදලා අපි තරුවක් දාලා ඒක ලියලා මේ රූපසරණත් අපි කටුවට එතන ඇඳ ගන්නවා. එතකොට මේ උතන ගොඩක් ඔය බහුවර්ණ වලම තියෙන ගැටලු විසඳෙනවා. මොකද වාතයේ ඉඳලා වාතයේ තියෙන ඔබ්ජෙක්ට් එකක් මෙහෙම ගිහිල්ලා මෙහා හරහා ගිහිල්ලා මෙහෙම යනවනම් කොච්චර ප්‍රමාණයක විස්ථාපනයක්ද සිද්ධ වෙන්නේ කියන එක ගත්තොත් ඒක සිද්ධ කරන්නේ මේ මැද තියෙන වීදුරු නැත්තම් මැද තියෙන ජල පෘෂ්ඨයෙන් විතරයි. එහෙනම් මේ වගේ වර්තනයක් සඳහා මෙයා තමයි දායක වෙන්නේ. ඒ දායක වීමට අදාළ විස්ථාපනය අර කලින් ගත්ත එකම තමයි. ඒ වගේම වෙනවා. හරි. මම ඔය රූපසරණ හොමම තියෙනවා. සමීකරණයත් එහෙමම තියෙනවා. ගාන හදලා WhatsApp කරන්න ඕනේ නැත්තම් මේ WhatsApp කරන්න බැරි නම් Zoom එකට මැසේජ් එකක් දාන්න ඕනේ කොටස් වල උත්තර ටික. 1 2 3 කියලා. හරි. උත්තර ටික අනිවාර්යෙන් දාන්න ඕනේ. මේ රෙකෝඩින් එක තියෙන නිසා මේ මීටින් එකට සහභාගී වෙන ප්‍රමාණය මම දන්නවා කොහොමද අඩු වෙනවා රෙකෝඩින් එකක් දාපු ගමන්. නමුත් ඉන්න කට්ටිය හරි උත්තර දාන්න ඕනේ. ගාන හදන්න උත්තරේ දාන්න. සමීකරණයට ආදේශ කරන්න විතරයි තියෙන්නේ වැඩි වෙලාවක් යන්නේ නැහැ.
එක්කෙනයි තාම එව්වේ අද මොකද කට්ටිය සයිලන්ට් හරි දෙන්නයි right. කොනික් කට්ටිය හරි ටයිම් එක ඇති මේ පොඩි දෙයක් තියෙන කරන්න මේ සමීකරණයට ආදේශ කරන්න විතරයි මේ ගාණ කියන්නේ ඍජුකෝණාශ්‍රාකාර වීදුරු කුට්ටේ ඝනකම සෙන්ටිමීටර් 9ක් කියනවා ඒ පහළ පෘෂ්ඨයේ පවතින සලකුණක් ඉහළ නිරීක්ෂණය කිරීමේදී ප්‍රතිබිම්බයේ සිදුවන විස්ථාපනය කොච්චරක්ද කියන්නේ දෘශ්‍ය විස්ථාපනයනේ අහන්නේ මේ සමීකරණය තමයි දාන්න තියෙන්නේ d සමාන වෙනවා t කියන්නේ ආගේ ඝනකම දෙන්නේ 9ක් කියලා මම සෙන්ටිමීටර වලින්ම ආදේශ කර ගන්නවා 1 ඍණ 1 යට මෙයාගේ අගය අපිට කියන්නේ 1.5ක් කියලානේ මම 1.5 කියන එක නම් මට ලියන්න පුළුවන් 3 බෙදීම 2 කියලා 3 බෙදීම 2 මේ බෙදීම 2 මම ලියා ගන්නවා උඩින් එතකොට මට එනවා මේ 9 වතාවක් 1 ඍණ 3න් 2 කියලා ඒ කියන්නේ 9 වතාවක් බලන්න 3න් 2න් 3න් 3ක් අඩු කරාම 3න් 1යි මේකට ඒක කැපිලා ගියාම පස්සේ 3ක් එනවා සෙන්ටිමීටර් 3ක දෘශ්‍ය විස්ථාපනයක් සිද්ධ වෙනවා. කියන්නේ සෙන්ටිමීටර් 3ක් ඉස්සෙනවා. සෙන්ටිමීටර් 3 තමයි පළවෙනි එකට උත්තරය වෙන්නේ. ඊට පස්සේ මේකේ අහනවා වීදුරු කුට්ටිය පහළ පෘෂ්ඨයට පහළින්. මෙන්න මෙතන පහළින් සෙන්ටිමීටර් 5ක දුරින් පවතින වස්තුවක් දෙස ඉහළින් බැලීමේදී ප්‍රතිබිම්බයේ පිහිටීම සොයන්න කියලා. එතකොට අපිට කියන්න පුළුවන් දෘශ්‍ය විස්ථාපනය වෙනසක් වෙන්නේ නැහැ. මෙයාගේ පහළින් තිබ්බා ඒ ප්‍රමාණයම තමයි ඉස්සෙන ප්‍රමාණය. හැබැයි මේ පෘෂ්ඨයේ ඉඳලා 5ක් පහළින් තියෙන එක්කනාගේ 3ක් ඉස්සෙන නිසා අපිට කියන්න පුළුවන් දැන් පහළ පෘෂ්ඨයේ ඉඳලා මෙයා සෙන්ටිමීටර් 2ක් පහළින් තියෙනවා කියලා. එහෙනම් ඒ උත්තරය හරියට දෙන්න ඕනේ මේ ඍජුකෝණාශ්‍රාකාර වීදුරු කුට්ටියේ පහළ පෘෂ්ඨයට සෙන්ටිමීටර් 2ක් පහළින් තමයි මෙයාගේ ප්‍රතිබිම්බය පිහිටන්නේ කියලා. මේ කොටස මම හිතන්නේ හදලා ඇති 3 සෙන්ටිමීටර් ඊට පස්සේ මම මේක මකනවා එහෙනම් අපිට කියන්න පුළුවන් part 2 දෙවෙනි අවස්ථාවේ එතනත් දෘශ්‍ය විස්ථාපනය 3 සෙන්ටිමීටර්. ඒතර ප්‍රතිබිම්බය පිටට තැන ලියන්න ඕනේ. එහෙනම් මම කියනවා මෙතන මම දානවා 5 ඍණ 3 කියන්නේ 2ක් සෙන්ටිමීටර්. මම කියනවා එම නිසා වීදුරුවේ නැත්නම් මේ වීදුරු ඝනකයේ පහළ පෘෂ්ඨයට සෙන්ටිමීටර් 2ක් පහළින් ප්‍රතිබිම්බය පිටයි කියලා. මම මෙහෙම කියනම්කො පහළ පෘෂ්ඨයට කියලා. පහළ
පෘෂ්ඨයට 2 සෙන්ටිමීටර. පහළින් ප්‍රතිබිම්බය පිහිටයි. යට පේන්නේ නැද්ද මන්දා? ප්‍රතිබිම්බය පිහිටයි. මේක හරියට ලියන්න ඕනේ. හරි, පහළ පෘෂ්ඨයට සෙන්ටිමීටර 2ක් පහළින් තමයි පිහිටන්නේ ප්‍රතිබිම්බය. එතකොට මේ දෘශ්‍ය විස්ථාපනය මේ වස්තුව ඊදුරු පෘෂ්ඨයෙන් පහළට ගියත් වෙනස් වෙන්නේ නෑ. මේ t නම් රඳා පවතිනවා. මේ t වල වෙනස්කමක් වුණොත්, ඒ කියන්නේ ඝනකම වෙනස් වුණොත් අනිවාර්යෙන් දෘශ්‍ය විස්ථාපනය වෙනස් වීමකට භාජනය වෙනවා. හරි, ඒක ලියන්න. මම අර මේ රූප සටහනට දාලා ඊළඟ කැල පොඩි තරුවක් දාලා දෙන්නම්. මොකද ටික දවසක් ගියාන් පස්සේ ඔය අමතක වෙනවා. දැන් මේ කියලා දෙන වෙලාවේ සමහරට කලින් ඉගෙනගෙන තියෙන්නත් පුළුවන්. දැන් ආයෙ මතක් වෙන්න පුළුවන්. ආයෙ පාරක් අමතක වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒක ලියලා තියාගමු. කොහොමදත් හොඳයි. ආයෙ පාරක් ගානක් කරදිලා හරි තියරි බලනකොට ඒ කැල තිබ්බොත් ඒක ආයෙ පාරක් මතක් වෙයි. එළියෙන් තිබ්බත් මේක එමම තමයි කියලා. හරි, පොඩි තරුවක් දාලා ලියා ගන්න මෙහෙම. තරුවක් දාලා ලියා ගන්න. තියාගන්න. සමාන්තර පැති සහිත චුටි තරුවක් දාලා ලියා ගන්න. සමාන්තර පැති සහිත මාධ්‍යයේ පහළ කෙළවරට පහළින් ඇස තබා ඇති මාධ්‍යයේම වස්තුව පැවතුනද ඉහළින් බැලීමේදී දෘශ්‍ය විස්ථාපනය මුල් සමීකරණයේ ගත් අගයම වන බව ජ්‍යාමිතියට අනුව පහත රූප සටහනින් පෙන්වා දිය හැක. right, then ආය කම්මැලි නොවි මේ රූප සටහන ආය පාරක් ඇඳ ගන්න ඕනේ. මේ රූප සටහන ආය පාරක් ඇඳ ගන්න. ඒ රූප සටහනේ විශේෂත්වය දැන් මේ වස්තුව තියෙන්නේ අතර මේ ඔබ්ජෙක්ට් එක තියෙන්නේ කොතනද? මෙන්න මෙතන තමයි තියෙන්නේ. මම මේ O dash කියලා තියෙන තැනට වෙන අකුරක් ඕනනම් දාන්න. නැත්නම් ඒ ඔබ්ජෙක්ට් එකක් කියලා හිතනවනේ. අපි I dash කියලා ගත් එකක් තියෙනවා. I dash කියන එක නත් අයින් කරලා අපි මෙයාට දාගමු වෙන අකුරු දෙකක්. මම A B කියලා අකුරු දෙකක් දාගන්න. ඔය ABOI නැත්නම් ABIO කියන සමාන්තර රාශිය ඇසුරෙන් මේ AB පාදයේ උස සහ OI පාදයේ උස සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ D ට D සමාන වෙන්න ඕනේ. විස්ථාපනය එමම වෙනවා මෙයා වාතයේ තියලා තිබුණත්. හරි, මේ රූප සටහන ඇඳ ගන්න ඉක්මනින් මම තව ගානක් දෙන්නම්.
හරිනේ වෙලා ගත්තනේ ඊළඟ ගාන මේ ගාන මම හදන විදිය කියනවා ඊළඟ දවසේ කියලා කියන්නේ මේ බදාදා නෑ ලබන සඳුදා වෙයි බොහෝ විට ඊළඟ දවසේ මම සාකච්ඡා කරන්නම් හදන විදිය කියනවා මේක හදන්න මේ මොකද ටියුට් එකක්වත් දෙන්න විදියක් තිබ්බේ නැහැ ෆිසිකල් ක්ලාස් එක නැති නිසා ලියා ගන්න ගාන චුට්ටක් කල්පනා කරලා පොඩ්ඩක් හදන්න මේකේ සමගාමී සමීකරණ එකක් දෙකක් අරගෙන හදා ගන්න පුළුවන්. හරි ලියා ගන්න ගාන ජල බඳුනක් තුල අයිස් කුට්ටියක් පාවේ. ජල බඳුනක් තුල අයිස් කුට්ටියක් පාවේ. අයිස් කුට්ටිය තුලින් පහළ බැලූ විට ජල බඳුනක් තුල අයිස් කුට්ටියක් පාවේ. අයිස් කුට්ටිය තුලින් පහළ බැලූ විට එහි යට පෘෂ්ඨයේ වූ ලපයක් 1.23 සෙන්ටිමීටර් 1.23 සෙන්ටිමීටර් ප්‍රමාණයක් ඉහළට විස්ථාපනය වී ඇති බව දක්නට ලැබුණි. අයිස් කුට්ටියේ උස කොපමණද? ඊළඟ කොටස අයිස් කුට්ටියේ එක් පැත්තක් ඔස්සේ ජලය තුලින් සිරස්ව අයිස් කුට්ටියේ එක් පැත්තක් ඔස්සේ ජලය තුලින් සිරස්ව පහළ බැලූ විට එහි උස 4.13 සෙන්ටිමීටර් 4.13 සෙන්ටිමීටර් ලෙස පෙනේ. ජලය තුල වූ අයිස් කුට්ටියේ උස කොපමණද? ජලය තුල වූ අයිස් කුට්ටියේ උස කොපමණද? දත්යන් දෙකක් දෙනවා. ජලයේ නිරපේක්ෂ වර්තනාංකය 1.33 ද ජලයේ නිරපේක්ෂ වර්තනාංකය
1.33ද අයිස් වල নিরপেক্ষ වර්තනාංකය අයිස් වල নিরপেক্ষ වර්තනාංකය 1.3 බිඳුව 1.3 බිඳුව ලෙසද සලකන්න හරි ඔක තමයි ගාන හදන විදිහ මම පොඩ්ඩක් කියන්නම් පළවෙනි කොටස කියන ජල බඳුනක් තුල අයිස් කුට්ටියක් පාවෙනවා අපි දන්නවා අයිස් කුට්ටියක් පාවෙනකොට අනිවාර්යෙන් ජලයෙන් ඉහළට අයිස් කුට්ටිය යම් පරිමාවක් යම් ප්‍රමාණයක් ඉහළට එසවිලා තියෙනවා පහළට යම් ප්‍රමාණයක් තියෙනවා මේ අයිස් කුට්ටිය තුලින් පහළ බැලුව විට යාගේ අටපෘෂ්ඨයේ ලපයක් 1.2 ස්ථාපනය වෙලා පේනවලු එහෙනම් මෙතන තමයි අයිස් කුට්ටියේ යට තියෙන්නේ ඇහැ තියන්නේ දැන් මෙන්න මෙතනින් ඇහැ මෙතනින් තිබ්බන් පස්සේ 1.23ක් විස්ථාපනය වෙනවා නම් මේ d වලගේ තමයි 1.23 අයිස් වල වර්තනාංකයේ n දීලා තියෙනවා 1.3 බිඳුව ඒක දාලා ඔයාලට t හොයාගන්න පුළුවන් t කියලා කියන්නේ මොකද්ද ඇත්තටම මේ අයිස් කුට්ටියේ සම්පූර්ණ උස ප්‍රමාණය තමයි මෙතන t වෙන්නේ අයිස් කුට්ටියේ උස දැන් මෙයා කියනවා ඊට පස්සේ කියනවා අයිස් කුට්ටිය එක් පැත්තක් ඔස්සේ ජලය තුලින් සිරස්ව පහළ බැලුව විට දැන් අයිස් කුට්ටිය එක පැත්තක් තුලින් ජලය තුලින් සිරස්ව පහළට බලනවලු එහෙනම් මෙන්න මෙතනින් තමයි බලන්නේ ජලය තුලින් සිරස්ව පහළට මෙහෙම බලන්න තේරෙනවද ජලය තුලින් පහළට බලන්නේ මෙයාගේ එක් පැත්තක් දිහා බැලුව විට එහි උස 4.13 සෙන්ටිමීටර විදිහට පේනවලු එයාගේ උස 1.43 සෙන්ටිමීටර විදිහට පේනවා කියලා කියනවා. අපෙන් අහනවා ජලය තුල වූ අයිස් කුට්ටියේ උස සොයන්න කියලා. ඒ කියන්නේ මේ ජලය තුල වූ අයිස් කුට්ටියේ උස නෙවෙයිනේ යාට පේන්නේ. ඉස්සෙලා තියෙන ප්‍රමාණයනේ පේන්නේ. එහෙනම් මෙයා බලනවා මෙන්න මෙයා දිහා මං කියන්නම් මෙයාගේ දිග ප්‍රමාණය x කියලා. එතන මෙයාට පේන්නේ එසවිලා මෙයාගේ අයිස් කුට්ටිය ඒ ප්‍රමාණය y නම් ඇත්තටම අපිට x තමයි ඕනේ. හොයන්න එයා දෙන්නේ y ඒ කියන්නේ ජල පෘෂ්ඨයේ එක පැත්තක් තුලින් ඒ කියන්නේ අයිස් කුට්ටියේ එක පැත්තක් තුලින් ජල පෘෂ්ඨයේ තුලින් සිරස්ව පහළට බැලුවාන් පස්සේ මේ පේනාගිය 4.13ක් සෙන්ටිමීටර කියලා කියනවා. ඒතර ජලය තුලින් බලන හින්දා මේ වගේ සමීකරණ දානවා නම් ජලයට සමා දාන්න ඕන নিরপেক্ষ වර්තනාංකය දානවා නම් එතකොට මේ උස සම්පූර්ණ ප්‍රමාණය කොච්චරක්ද කියන එක දීලා තියෙනවා මේ උස 4.13ක් කියලා කියන්නේ ඒක හොඳට අවබෝධ කරගන්න. එතන විස්ථාපනය නෙවෙයි කියන්නේ එයාගේ උස දෘශ්‍ය ප්‍රමාණය තමයි කියන්නේ. ජලයේ নিরপেক্ষ වර්තනාංකය දීලා තියෙනවා අයිස් වලත් දීලා තියෙනවා. එහෙනම් මොකටද පොඩි සම්බන්ධතාවයක් ගන්න වෙයි. මේ අවස්ථාවේ මේ දෙන්නම දන්නේ නැහැ. මේ ගිල්ලා තියෙන ප්‍රමාණය දන්නේ නැහැ. නමුත් මෙයා දන්නවා. ගිල්ලා තියෙන ප්‍රමාණය දන්නේ නැහැ. අපිට උඩ තියෙන ප්‍රමාණයත් එක්ක සංසන්දනය කරලා ගත්තොත් ඇත්තටම මේ ඇහැ තියෙන්නේ ඇහැ උඩින් තියෙන්නේ සමහර වෙන්න මෙතන ඇහැ තියෙන්නේ උඩ මොකද මේ ජලය තුලින් බලන්නේ අයිස් කුට්ටියේ පැත්තක ඉඳලා කියලා කියන්නේ එහෙනම් මෙතන තමයි ආය පාරක් ඇහැ තියෙන්නේ හරි මෙතන තමයි ඇහැ පාරක් තියෙන්නේ හැබැයි දැන් බලන්නේ මෙහෙම බලනකොට මෙන්න මේක දිහා මෙයාට දැන් පේන්නේ අයිස් කුට්ටිය කොච්චරක් කියලාද මෙයාට මේ පේන ප්‍රමාණය තමයි දීලා තියෙන්නේ 4.13ක් කියලා ඔරිජිනල් එක නෙවෙයි අපෙන් අහන්නේ මෙන්න මෙයා මේක කොච්චරද කියලා මම මේක x කියලා ගන්නම් අයිස් තුල ගිල්ලා තියෙන ප්‍රමාණය කොච්චරක්ද අයිස් තුල ගිල්ලා තියෙන උස ප්‍රමාණය කොච්චරද කියලා අහන්නේ එතකොට මේ සම්පූර්ණ උස තමයි යාට පේන්නේ 4.13 විදියට නමුත් සම්පූර්ණ කියන එක නා අපි කොච්චරද කියලා දැන් දන්නවා එතකොට මෙතන මේ ප්‍රමාණයත් ඔයාලට ඕන නෙවෙයි මොකද මේ ප්‍රමාණය එක තමයි මෙයා සංසන්දනය කරන්න වෙන්නේ පොඩ්ඩක් බලන්න සමගාමී සමීකරණයක් දෙකක් අරගෙන තුනක් වෙන්න පුළුවන් සමීකරණයක් අරගෙන ඕක විසඳ ගන්න පුළුවන් හරි සමගාමී සමීකරණ ගන්න මේ පළවෙනි අවස්ථාව සම්බන්ධ කරලා මේ මුලව සැටි කියන එක නදන්නවා මෙයා යම් කිසි අගයක් කියලා අපි ගත්තොත් අරයා t කින් අඩු කරලා මේ ටික ගන්න පුළුවන් ඒ ටික අරගෙන මේ වැඩේ කරන්න පුළුවන් උඩ කොටස වාතයේ තියෙන අනිත් ටික ජලයේ තියෙන හරි එහෙනම්
ජලයට දාන ප්‍රමාණයට ඉස්සර වෙන ප්‍රමාණයට මේ ගැඹුර අවශ්‍ය වෙනවා. එතනින් හොයාගන්න පුළුවන්. හරි එහෙනම් ලබන බදාදා ක්ලාස් එක නෑ. ලබන බදාදා නෑ නමුත් ලබන ඊට පස්සේ සතියේ මේ සතියේ ලබන බදාදා කියලා කියන්නේ මේ එන සතියේ හෙට නෙවෙයි අනිද්දා ක්ලාස් එක නෑ. ලබන සතියේ දවස් දෙකම අපි කරමු. මම ඔන්ලයින්ද කරන්නේ ෆිසිකල්ද කරන්නේ කියන එක බලලා එතකොට මැසේජ් එකක් දාන්න WhatsApp එකේ. ඔය ගාන හදලා පුළුවන් නම් WhatsApp කරත් කමන්නේ මම චෙක් කරගන්න පුළුවන්කමක් තිබුත් මම බලලා ගාලා කියන්න. ඔකට හදාගන්න පුළුවන්කමක් තිබ්බොත් WhatsApp කරත් කමන්නේ නැහැ. හරි. ඒතර මම බලලා කියන්නම්. නැත්නම් ලබන සතියේ අපි කොහොමවත් ඔය ගාන සාකච්ඡා කරනවා. එහෙනම් මෙතනින් අපි ක්ලාස් එක දැන් නවත්තනවා. ලබන සතියේ සමුදාය නම් ඊළඟ ක්ලාස් එක තියෙනවා. එහෙනම් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්.